නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡා පිණිස කාලය වෙන්කොටගෙන පින්වන්ත හැමදෙනාම අපි මුණ ගැහෙනවා සුපුරුදු ලෙසින්. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් උතුම් සදහම් සාකච්ඡා පිණිස ගරුතර මහා සංඝරත්නය වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි අද සිහිපත් කරගන්නම් අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ පිළිබඳව මිය පරලොව ගිය දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාව ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීමේ අපේක්ෂාවෙන් සදැහැති දායකත්වයේ දරනවා එලපත් වැව කලවැදි උල්පත කැපිති ගොල්ලෑව යන ලිපිනේ පදිංචි පින්වත් එම් රාජකරුණා මහත්මයා සහ එම පින්වන්ත බිරිඳ එම පවුලේ පින්වන්ත දූ දරුවන් සහෝදර සහෝදරියන් සහ ඥාති හිතවතුන් පිරිස වශයෙන් ඒ සදහැවතුන් අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දිනාමත් පිනැති ඔබ හැම දිනාමත් ඒක රාශී කොටගෙන සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව පිණිස කාලය සූදානම් කරගන්න අපි සූදානම්. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ දසබල ඥානයන් ඔස්සේ දහම් කාරණාවන්ට සවන් දෙන්න දුර්ලභ අවස්ථාව උදා කරගන්න අපිට අවස්ථාව උදා වෙනවා. අපි හැම දිනම ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි විශේෂයෙන්ම කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ අසලිමත් දසබල ඥාන පිළිබඳව. එතකොට මේ උදාර දසබල ඥානයේ මත පිහිටා තමයි ශාස්ත්‍රඥ වහන්සේ දෙව් මිනිස් ලෝකයාට ධර්මය දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ශාස්තෘන් වහන්සේගේ චිත්ත සන්තානයේ පැනනගෙන මේ උදාර මහා විශ්මිත අවබෝධයන් මේ රැසම ශාස්තෘන් වහන්සේ තමයි ඊට පස්සේ මේක මේ විදිහේ පිහිටන බලයක්, මේක මේ විදිහේ පිහිටන බලයක් කියලා එහෙමයි ස්වාමීනි. වෙන් කළ දෙව් මිනිස් ලෝකයාට දේශනා කරන්නේ. එහෙමයි. ඇත්තට එතකන් දෙව් මිනිස් ලෝකයාට ඒක රහසක්. එහේ ස්වාමීනි. මේක හරි පුදුම දෙයක්. එතකොට ශාස්තෘන් වහන්සේ ඒ අවස්ථාවේදී ඒ දේ දැකීම පිණිස, ඒ දේ තීරුම් ගැනීම පිණිස සංස්කාරයකින් සිත පිහිටන එක විතරයි කරන්නේ. ශාස්තෘන් වහන්සේ සියල්ල ප්‍රකට කරනවා. එහෙමයි ස්වාමීනි. යථාර්ථයක් විදියට ඒක තියෙන ආකාරයෙන්ම අපි මේ කෙනා මොන වගේ පුණ්‍ය සංස්කාරයක් රැස් කරලා තියෙනවද කියලා දකින්න ඕන නම් මේ පුද්ගලයාගේ අදාළ පුණ්‍ය සංස්කාර ටික පෙන්වන්න කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක හරි පුදුමයි නේද? අනාවරණ ප්‍රඥාවක් එහෙමයි විද්‍යාවක් තියෙනවා ශාස්ත්‍රඥයන්ට. බදර මේ පුද්ගලයාගේ මොන ස්වභාවයෙන් යුක්තද? මට මතකයි අජිත සූත්‍රේ පාරායන වර්ගයේ. එතකොට භාවරී
තාපසයටත් තිබිලා තියෙන මහා පුරුෂ ලක්ෂණ 3. එහෙමයි ස්වාමීනි. ගෝලය 700ක් අධ්‍යාපනයේ. ඒතර දැන් බාවරී තාපසය අජිත පොළඹෝල යවනවා. බුදුරජාණන් වහන්සේම පහළ වෙලා කියලා ආරංචි ගිහිල්ලා චෙක් කරලා බලන්න කියන සම්මා සම්බුද්ධද කියලා. එහෙමයි. ඊට පස්සේ කියන කොහොමද බලන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලන්න කියනවා. ඊට පස්සේ බලන්න කියනවා මේ සිතින් ප්‍රශ්න අහන්න කියනවා. උත්තර දෙයි කියනවා. වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රසිද්ධ වෙච්ච විදිය. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ අජිතත් ගිහිල්ලා ඒ විදිහට කරනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ටික ඉස්සෙල්ලා බලනවා. ඊට පස්සේ සිතින් ප්‍රශ්න අහනවා. භාගතුන් හතා කියන ඔක්කොම ටික. එහෙමයි. තමන්ගේ ගුරුවරයා ගැන ප්‍රශ්න අහන ගුරුවරයාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කොච්චර තියෙනවද? අර ඔක්කොම භාගතුන් වහන්සේට සංවේදීන රටක් ගාලා. වෙලාවල් යන්නේ. එහෙමයි. මෙයා හිතින් අහන සැනින් බුදුරජාණන් වහන්සේ දකිනවා අනිත් පැත්තේ බාවරී තාපසයේ දිහා බලලා මේ පැත්තේ ඔක්කොම ටික වෙලාව යන්නේ. එහෙමයි. අහන සුනංගුවට අනිත් පැත්තට උත්තර දෙනවා. කොහොමද ඒ? ඒකයි බලයක් විදියට පිළිහිట్లా තියෙනවා කියලා කියන්නේ. එහෙමයි. බලයේ ස්වභාවය මොකද්ද? අපිට මේ වෙලාවේ මෙතන ස්විච් එක දාලා අතන බල්බ් එක පත් වෙන ගොඩක් වෙලා යන්නේ නැහැ නේ. මෙහි දාන සැනින් හරියපත් වෙලා. එහෙමයි සර්. බලයක ස්වභාවය. ඒ වගේ තමයි. ඕන දෙයක් මෙහි අහන සැනින් හරි ශාස්ත්‍රඥ වහන්සේට අදාළදී අවබෝධ වෙලා තියෙනවා. ස්වාමීනි සම්බුද්ධත්වයේ නම් වූ ආශ්චර්ය විස්මය අපිට හිතා ගන්න බැහැ. එහෙමයි ස්වාමීනි. හිත පහදවා ගන්න ඇරින්න අපිට ටික තීරුම් කළා කතා බහ කළා ඒක අවසන් කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. පුදුමයි. අදත් ඒ වගේ විස්මිත පුද්ගල ස්වභාවයන් 8ක් ගැන ඇත්තටම විස්තර කළ දෙන බොහොම ඒ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ ගැන තමයි. දැන් මොකද මම මේ අන්තිම දවස් ටිකේ පිළිබඳව තමයි ගොඩක් විස්තර කරන්නේ. මොකද තව දේශනා 3-4කින් මේක අවසන් කරනවා අපි මේ දසබල ඥානෙ. එහෙමයි. අන්‍ය වූ ස්වභාවයන් දන්න. අන්‍ය වූ ස්වභාවයන් දකින ස්වභාවය. එහෙයි ස්වාමී. මොකද මේ බලන්න දැන් අපි මේ දේශනා මම හිතන්නේ මේ වෙනකොට දේශනා 55ක් විතර. එහෙමයි. 55 56ක් විතර පස්වෙනි දසබල ඥානෙ විතර කතා කරලා තියෙනවා. එහෙමයි. වැඩිපුරම කතා කරේ තුන්වෙනි දසබල ඥානෙ. සබ්බත් ගාමිනී පටිපදාය තමයි 80ක් කතා කළා. මම 80ක් ඉලක්ක කරගත්තෙත් භාග්‍යතුන් වහන්සේගේ ඒ අවශ්‍ය සිහි කළ තමයි ඒක 80කට කැටි කළේ. එහෙමයි ස්වාමීනි. සර්වඥයන් වහන්සේ අවුරුදු 80ක් වැඩ සිටියානේ. එහෙමයි. ඒක සිහි කරගෙන මම මේ සබ්බත් ගාමිනී පටිපදාය යථා භූතං පජානාති කියන එකේ දේශනා හෝරාවල් 80ක් පුරාවට කතා කළා. එහෙමයි. 80ක්. අනේ ස්වාමීනි මේ අපි හැමදෙනාගේම හිතවල සාදු කාර්ය සහිත වෙලා අනුමෝදන් වෙන්න අවස්ථාව දෙන අවස්ථාවක්. එහෙමයි ස්වාමී. ඒක දැන් මේ කියන දසබල ඥානෙ පස්වෙනි දසබල ඥානෙ මම හිතන්නේ අද අපි කතා කරන්නේ 55 වෙනි හෝරාව. එහෙමයි. මේ ගත වෙන්නේ. එහෙමයි. මේ දසබල ඥානෙ විතර පුද්ගල ස්වභාවයන් ගැන දන්නා බව. ඉතින් දන්නා බව පිළිබඳ ශාස්ත්‍රුන් වහන්සේ. ස්වාමීනි අපට අපේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලි මාත්‍රයක් ඇති කරගන්න මොනතරම් උපකාර ධර්මෙන් සපේනවද සැපේනවද කියන කරුණ මේ දසබල ඥානයන් ආශ්‍රිතව මේ පරිද්දෙන් විස්තර වෙනකොට ස්වාමීනි අපිට අර ගියවර මේ සාකච්ඡාවේදී අපේ සාරිපුත්තයන් වහන්සේ පැහැදී ගිය ආකාරය එක දහම් පදයක් අහලා පැහැදිලා ගිය ආකාරය පැහැදිලා නිෂ්ඨාවටම පත් වුණානේ නේද? එහෙමයි ස්වාමී. පිහිටියා. එහෙයි. අද එතකොට කොතරම් බණ පද ඇහුවත් පිහිටන ස්වභාවය හරි අඩුයිනේ. එහෙමයි ස්වාමී. ස්ථීරව පිහිටන ස්වභාවය. එහෙයි. ඒතර ඒක ධර්මයේ අඩුව නෙමෙයි තියෙන්නේ. තම තමන්ගේ චිත්ත සංතානවල ප්‍රශ්න තියෙන්නේ. එහෙමයි. කියන්නේ ප්‍රඥාව වැඩිලමදි. එහෙයි. සීලය වැඩිලමදි. ස්වාමීනි අනෙකුත් සියලු කටයුතු පස කළා අපේ භාග්‍යවතුන් වහන්සේ පාමුලට දුවගෙන ඇවිල්ලා නවතින්න අපේ ජාතිය තවදුරටත් වාසනාවන්ත වුණොත් එහෙම වුණොත් ඉතින් මේ සරණී පිහිටන්න බලන් භාග්‍ය ලැබෙනවා. එහෙමයි ස්වාමී. ලංකාවේ මිනිස්සුන්ට තියෙන උදාාර දේනේ මේ සරණ. එහෙමයි. ඒතර අනිත් ජාතීන්ට මේක පිහිටන්නේ නැහනේ. එහෙයි ස්වාමී. අනිත් ජාතීන්ට අනිත් රටවල් වල මිනිස්සුන්ට මේ ශ්‍රේෂ්ඨ දායාදේ ලබන්න බෑ. බහුතරයකට ලබන්න බෑ. එහෙමයි. නමුත් ලංකාවේ ඉපදුණු මිනිස්සුන්ට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධාතු ද්‍රෝණයක්
තැන්පත් කරන්න. එහෙමයි ස්වාමී. ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේගේ දක්ෂිණ මහා ශාඛාව පිහිටුවන්න. ලලාට ධාතුන් වහන්සේ ලංකා ධරණී තලයේ පිහිටුවන්න. කොච්චර දන්ත ධාතුන් වහන්සේලා. එහෙමයි. ඊතරම් අසිරිමත් විදියට ධාතුන් වහන්සේලා ඒකරාශී වෙච්ච මේ ලංකා භූමිය කියන්නේ මේ ධාතු මංජුසාවක් වගේ. එහෙමයි ස්වාමීනි. මෙච්චර බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු නිර්මල දහම කතා වෙන රටක් වෙන කොහෙවත් නැහැ. එහෙමයි ස්වාමී. දැක්ක නේද? මේ ලංකාවේ මිනිස්සුන්ගේ පිනට මේක සිද්ධ වෙන්නේ. මාහිඟේ උරුමේ මොනතරම් මාහිඟේ. එහෙමයි ස්වාමී. ඉතින් අද දවසෙත් ඒ වගේ විස්මිත ආශ්චර්ය දේශනාවක් තමයි අපිට හිතා ගන්නත් බෑ. පුදුම හිතෙනවා. මේ බුද්ධ ශාසනයේ වීරය කරපු පුරුෂ පුද්ගලයෝ 7ක්. එහෙමයි. ඇත්ත මෙතන 8ක් තියෙනවා. මේ 7 දෙනෙක්ම මේ ජීවිතේ නිකලෙස් වෙලා නැති. කය අතහරිද්දි නිකලෙස් වෙන උත්තරමයි. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ බුදුන් තින් දක්න. මේ දේශනාවේ නම් වැටෙනවා නිසා අර ඒ උත්තමයන් වහන්සේලා කය අතහැරියට පස්සේ පිරිනුවන් පාන ස්වභාවය විග්‍රහ වෙන නිසා පුරුෂ ගති මේකේ නමින් තමයි දේශනාවට නම් වැටෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ පුරුෂයාගේ ගතිය තීරණය වෙනවා ඒ පුරුෂයාගේ ස්වභාවය අනුව. එතකොට බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණනි සත්වදේරුම් පුරුෂ ගති පිළිබඳව මම ඔබට දේශනා කරනවා. ඒ වගේම උපාදාන රහිත පිරිණිවීම ගැනත් මම ඔබට දේශනා කරනවා. පින්වත් මහණනි මේ අහන්න මැනවින් මේ මෙනෙහි කරන්න. පින්වත් මහණනි සත්වදේරුම් පුරුෂ ගති මොනවාද? මහණනි මෙහි භික්ෂුවක් මෙහෙම පිළිපදිනවා කියන කොහොමද? ඔන්න බලන්න මේ ප්‍රඥාව වැඩිච්ච කෙනාට මේ මානසිකාරයත් ඇති කෙලෙස් දුරු කර කර වාසය කරන්න. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව වැඩිච්ච කෙනෙකුට හැබැයි ඉතින් කුමද්ද මට අතීත කර්මයක් නොතිබුණේ නම් මාගේ වර්තමාන උපතක් නැත්තේය. ඒ වගේම අනාගතයේ පිණිස කර්මයක් නොතිබින්නේ නම් මට අනාගත උපසද්ද නොතිබෙන්නේය. බලන්න එයා එතකොට භවය නිරුද්ධ කරවන ලස්සන දහම් මානසිකාරය. දැන් තමන්ගේ ආධ්‍යාත්මික චිත්තසංතානයේ උපාදානයෙන් මේ චේතනා තමන්ගේ ආධ්‍යාත්මය සකස් කළ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. චේතනාව සකස් කළ දෙන්නේ උපාදානය. උපාදාන පච්චය භව. භවය කියලා කියන්නේ කොහොමද? කාමධාතු වේපක්කච්ච ආනන්ද කම්මන්නා භවිස්. කාමධාතුවේ විපාක විඳින්න ඕන චේතනාවක් හිත ඇතුලේ නැත්නම් අපිනුකෝ කාම්භවෝ පඤ්ඤායේතත්. කාම්භවයේ කියලා එකක් පණවන්න බෑ කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මෙතන මේ කාම භවයේ කාම ලෝකේ උපදින්න ඕන චේතනාවක නිර්මාණය වෙන්නේ කොහේද? අපේ හිත ඇතුලේ. එතකොට ඒ චේතනාව සකස් කළ දෙන්න අනුග්‍රහ කරන්නේ කොහොමද? උපාදානයි. එහෙමයි. එතකොට මෙතනදී දැන් කෙලින්ම යා යෝනිසෝ මනසිකාරයක යෙදීදී නිරුද්ධ කරන්නේ කොහොමද? ඒ උපතක් පිණිස සකස් වෙන චේතනාව තමයි නිරුද්ධ කරන්නේ. කොහොමද කල්පනා කරන්නේ? මට අතීත මේ චේතනා කර්මයක් නොතිබුණා නම් මට වර්තමාන උපතක් නැහැ. එහෙනම් පෙර ජීවිතවල අපි වාසය කරද්දී ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අරමුණු ගනිමින් අවිද්‍යා සහගත මනසකින් අපි ඒ අරමුණත් එක්ක ජීවත් වෙනකොට ඒ අරමුණ ඔස්සේ උපාදානයෙන් අපේ හිතේ ඇතිවෙච්ච චේතනාවෙන් ඒකෙන් ඇතිවෙච්ච වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම වලින් තමයි රැස්සෙලා මේ ජීවිතේ උපතක් අපට ලබා දීලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ජීවිතෙත් එහෙනම් ආයි චුත වෙද්දී ආයිත් උපතක් කරාගෙන යන්නේ කොමක් වුණොත්ද? එහෙනම් මේ ජීවිතේ චුත වෙනකොට ආයිත් උපතක් කරා යන්නේ. එන අවිද්‍යාව සහගත මනසකින් අපි ඇස කන නාසය දිවකය මනස ඇසුරු කර ඉන්නකොට මොකද වෙන්නේ? උපාදානයෙන් චේතනා හිත ඇතුලේ සකස් වෙනවා. එහෙමයි.
ඒ චේතනා ප්‍රතිබද්ධ වෙලා තමයි මනෝ කර්මයි, වචී කර්මයි, කාය කර්මයි රැස් වෙන්න පටන් ගන්න. එහෙමයි. ඒකින් තමයි එතකොට ඒ ටික සකස් වුණාට පස්සේ තමයි අපි උපතක් කරා ඇදගෙන යන්නේ. භවයක් ඇති වෙන්නේ. භවයක් ඇති වෙන්නේ. එහෙමයි. ඒතකොට මේ ගැන තමයි කල්පනා කරන්නේ. මොකද්ද? මට අතීත කර්මයක් නොතිබුණා නම් මට වර්තමාන උපතක් නැහැ. ඒ විතරක් නෙවෙයි අනාගතයේ පිණිස කර්මයක් දැන් වර්තමානයේ උපදින දෙන්නේ නැත්නම් සකස් වෙන දෙන්නේ නැත්නම් එහෙනම් මට අනාගතයේ උපතකුත් නැහැ. එහෙනම් මේ වර්තමානයේ තමයි න හැමතිස්සෙම මේ කර්ම සකස් වීම කියන එක සිද්ධ වෙන්නේ. එහෙමයි. වර්තමානයේ දැන් මේ අපි ඉන්න වෙලාවේ. ඒතර මේ වෙලාවේ තමයි යා සිහිය පවත්වාගෙන ප්‍රඥාවෙන් එයාගේ කර්ම සකස් වෙන ස්වභාවය වීරියෙන් දුරු කරගෙන වාසය කරන්න ඕන. එහෙම. ස්වාමීනි සඳහන් වුණා මේ අවිද්‍යා සහගතව උපාදාන හේතු කොටගෙන සිදුවෙන අවිද්‍යා සහගත මනසකින් එහෙමයි ස්වාමී. අපි ඇස ඇසුරු කරනකොට තමයි උපාදානයේ වෙලා චේතනාත්මක නිර්මාණය ඇතුළේ වෙන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. එහෙමනේ සිද්ධ වෙන්නේ. භවයේ පිණිස කර්මයේ සකස් වෙනවා. එහෙමයි ස්වාමීනි. උපතක් පිණිස කර්ම සකස් වෙනවා. එහෙමයි. දැන් අපි බලන්නකෝ අපි සාමාන්‍යයෙන් අපි අසීයෙන් ඇසුරු කර බාහිර ලෝකයේ ඇසුරු කර කර ඉන්නකොට මේ බාහිර ලෝකයේ දේවල් නිසා අපේ හිත තෙත් කරලා අපේ හිතේ ඒව මුල් වෙලා කල්පනා ලෝකයක් නිර්මාණය වෙන්නේ නැද්ද? එහෙමයි. අපි යම් කිසි දෙයක් අපි සිහි කල්පනාවෙන් ඇසුරු කරොත් එහෙම මොකද වෙන්නේ? ඒ සිහි කල්පනාවෙන් ඇසුරු කරන තාක්කල් බාහිර ලෝකයේ දේන් ඇතුළත එක් කරන්නේ. එහෙමයි ස්වාමීනි. අසීයෙන් යම් කිසි දෙයක් ඇසුරු කරනකොට තමයි ඒකින් ආධ්‍යාත්මී තෙත් වෙලා මේ කෙලෙස් උපදින පටන් ගන්න. එහෙමයි. දැක්ක නේද එතකොට? ඒතර ඒක සිද්ධ වෙන්නේ අසීයෙන් ඉන්නකොට. අවිද්‍යා සහගත මනසේ. ඉතින් අසීයෙන් ඉඳිද්දි ඉතින් අවිද්‍යා සහගත මනසක් තමයි වැඩ කරන්නේ. එහෙමයි ස්වාමීනි. අසීයෙන් ඉන්නකොට අවිද්‍යා සහගතව තමයි වැඩ කරන්නේ. සිහිය උපද්දපු සැනින් මොකද වෙන්නේ? අර අවිද්‍යා සහගත ස්වභාවය තමයි නැති වෙලා යන්නේ. ඒතර බලන්න දැන් මේ ශ්‍රාවකයේ බලන්න මෙතෙන්ට එනවා කියන්නේ කොච්චර මානසික දියුණුවක්ද? එයා මොකද කල්පනා කරන්නේ? මට අතීත කර්මයක් නොතිබුණා නම් වර්තමාන ජීවිතයක් මට උපතක් නැහැ. එහෙනම් මේ වර්තමානයේ උපතක් පිණිස සකස් වෙන කර්මයක් ඇද්ද? මේ කර්මයේ සිහියෙන් ඉඳලා වීරියෙන් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන දුරු කර කර වාසය කළොත් එහෙනම් මං අනාගතී උපත කරා යන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කල්පනා කරනවා කියලා යමක් ඉපදුනේද ඒ අත්හරින්නේ මේ කියලා. මොකද කරන්නේ දැන් එයා? අර උපතක් පිණිස සකස් වෙන කර්මය නිරුද්ධ කර කර සිහියෙන් ප්‍රඥාවෙන් එයා වාසය කරන උපේක්ෂාවට හිත ගන්නවා කියලා. ඒතර ඒක වාඩි වෙලා ඉඳගෙන ඇස් දෙක පියාගෙන කරන එකක් නෙමෙයි ඒක. එහෙමයි ස්වාමීනි. මේ හතර ඉරියව්වෙම බාහිර ලෝකයේ ඇසුරු කරද්දී ඒ මොහොතේ ඔහු මේ ඇස කන නාසය දිවකය මනස උස්සේ උපාදානය වෙලා සකස් වෙන චේතනාව තේරුම් අරගෙන ඒ චේතනාව දුරු වෙන ආකාරයේ කල්පනාව යෝනිසෝ මනසිකාරයක් උපද්දලා අපි හිතමු දැන් ඇහෙන් යම් දෙයක් දකිනකොට තරහක් ඇති වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර වෙන්නේ කොහොමද? උපාදානෙන් චේතනාවක් ඇති වෙන එක නෙවෙන්නේ. තේරුණා නේද? ඒතර උපාදානයෙන් ඇතිවෙන චේතනාව ඒක සංසිද්ධිය සිද්ධ වෙන්නේ හිත ඇතුලේ අවිද්‍යාව පවතින නිසා. දැන් ඊළඟට මොකද කරන්නේ? එයා ඒක දුරු කරනවා. අනිත් පැත්තට මෛත්‍රී සිතුවිලි හිත හිතා අරක හිත පිහිටවන්නේ මෛත්‍රී හිත පිහිටුවමින් යා උපේක්ෂාවට ගන්න. එහෙමයි ස්වාමීනි. අර තරහ බලවත් කොට ගන්නෙ නැතුව දුරු කරනවා ආසය කරනවා. එහෙමයි. දැන් තව දියුණු වෙච්ච හිතේ ස්වභාවයක් තමයි අපි තුමු යෝනිසෝ මනසිකාරය කර කර යම් කිසි කෙනෙක් කාලයක් එක්කලා කියලා. ඒතර සිහිය ප්‍රඥාව වැඩුණාට පස්සේ මොකද වෙන්නේ යාට? සිහිය ප්‍රඥාව වැඩුණාට පස්සේ යාට යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක්වත් නැහැ. එසනින් සිහිය පිහිටවගෙන ප්‍රඥා ලෝකයට හිත ගත්තු ගමන් මොකද වෙන්නේ? අරක සංසිඳිලා යනවා. එහෙමයි ස්වාමීනි. සංසිඳිලා යනවා. එහෙයි. බලන්නකොට මේ හිතක් කාලයක් යනකොට දියුණුවේ සිදුවෙන සිදුවීම. දැන් මේ කියන උත්තරමය ඒ වගේ ස්වභාවයට පත් කරගෙන. හිත හැමතිස්සෙම මොකද කරන්නේ? අර උපාදානයෙන් හටගන්න කර්මය නිරුද්ධ වෙන ආකාරයට සිහිය ප්‍රඥාව සම්පජාන තියාගෙන වාසය කරන වීරිය. එහෙමයි. හැමතිස්සෙම හිත ගන්න උපේක්ෂාවට. මෙහිම වාසය කරද්දි මොකද වෙන්නේ? යාගේ හිත භවෙත් නොඇලී යනවා කියන උපතෙත් නොඇලී යනවා කියන.
එහෙමයි ස්වාමීනි. භවෙත් ඇලෙන්නේ නැහැ කියන උපතෙත් ඇලෙන්නේ නැහැ කියන. ඊට පස්සේ මත්තේ ශාන්ත වූ නිර්වාණයක් තියෙනවා කියලා ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා කියන. දැන් එයා ඒ විදිහට සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරනකොට ඒ විදිහට කර්ම ක්ෂය වෙනකොට එතකොට එයාටම අවබෝධයක් තියෙනවා කියන මේ විදිහටම තමයි කර්ම ක්ෂය වී ගිහිල්ලා ශාන්ත වූ අමෘත නිවනට හිතපත් වෙන්නේ කියන අවබෝධය තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. එනමුදු ඔහු විසින් නිවන පිළිබඳ හැම අයුරින්ම සාක්ෂාත් නොකරන ලද්දේ වේ. පරිපූර්ණ වශයෙන් නිවන සාක්ෂාත් කළ නැහැ. තේරුණා නේද? පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කළ නැහැ. ඒකට ලස්සන උපමාවක් වань මතක එක තැනක තියෙනවා. දැන් උන් ළිඳේ වතුර තියෙනවා. කෙනෙකුට හොඳ පිපාසෙ. දැන් අනිවාර්යෙන් ළිඳ දිහා බලන් ඉන්න කෙනාට වැටහීමක් තියෙනවා මොකද්ද? බාල්දියක් දාලා වතුර ටික අරගෙන බිව්වොත් එහෙම පිපාසය සංසිඳනවා කියන වැටහීම තියෙනවද නැද්ද? තියෙනවා ස්වාමීනි. එහෙමයි. නමුත් එයා තාම බාල්දිය දාලා වතුර අරගෙන වතුර බීලා නැහැ තාම. තේරෙනව නේද? එහෙමයි. බාල්දිය දාලා වතුර අරගෙන වතුර බිව්වට පස්සේ පිපාසය ඔක්කොම සංසිඳුණට පස්සේ යාට අන්න දැන් නිශ්චාවටපත් වෙච්ච අවබෝධයක් තියෙන දැන් මගේ පිපාසය සංසිඳලා තියෙන්නේ. තේරෙනව නේද? එහෙමයි. ඒ වගේ තමයි කියනවා අර පිපාසය තියෙන කෙනාට වතුර දැක්කාට පස්සේ අවබෝධයක් තියෙනවා. යාට මොකද්ද කරන්න ඕන? කරන්න ඕන මෙච්චරයි. බාල්දිය දාලා වතුර ටික අරගෙන බොන්න විතරයි තියෙන පිපාසය සංසිඳනවා කියන වැටහීම තියෙනවා යා. ඒ වැටහීම බොරුවක් නෙමෙයි. එතකොට ඒ වගේ කියනවා. හැබැයි සියලු ආකාරයෙන් දැන් එයා පිපාස සංසිඳිලා නැහැ. දන්නෝ දැන් මේ විදියට කර කර යද්දී නිෂ්ඨාවටපත් වෙනවා කියලා දන්නවා. හැබැයි නිෂ්ඨාවටපත් වෙලා නැහැ. ඒකට තමයි මේ කියන්නේ කොහොමද? ඔහු විසින් නිවන පිළිබඳ හැම අයුරින්ම සාක්ෂාත් නොකරන ලද්දේ වේ. ඔහු විසින් මානානුසය හැම අයුරින්ම ප්‍රහාණය නොකරන ලද්දේ වේ. එහෙමයි ස්වාමීනි. අවිද්‍යා අනුසය හැම අයුරින්ම ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. මේ පංචෝරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායි වේ. අතර හරි පුදුමයි. අන්තරා පරිනිබ්බායි පුද්ගලයෝ 3 දෙනෙක් දකින්න බුදුරජාණන්. එහෙමයි ස්වාමීනි. මේ අන්තරා පරිනිබ්බායි ස්වභාවය තේරුම් ගන්නකො මේ දේශනාවෙන් හරි විශ්මිතයි. එහෙමයි. මහන්නේ දැන් මේ විදියට මනස උහුරු කර කර මාර්ගය දියුණු කර කර හිටපු කෙනා. ඒතර මොකද වෙන්නේ දැන් නිවන තේරුම් අරගෙන තියෙන හැම අයුරින්ම සාක්ෂාත් කළනේ. කුමක් නිසාද? මානානුසය තියෙනවා, අවිද්‍යානුසය තියෙනවා. හැබැයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටි කියන පහ දුරු වෙලා තියෙන හිත ඇතුලේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. මහන්නී එය මෙමුදු දෙයක් කියනවා. දවස මුළුල්ලේ රත් වූ යකඩ පතුරක්. තලන කල්ලි. දවස මුළුල්ලේම රත් වෙලා තියෙනවා. යකඩේ තලනවා. තලද්දි දැකලා සමහර ගිනි පුපුරු ඇති වෙනවා, නිවෙනවා, ඇති වෙනවා, නිවෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ අන්තරා පරිනිබ්බායි උත්තමයෙක් ඉන්නවා කියන. කොහොමද ඒ කියන්නේ? ඇති වෙනවා, නිවෙනවා. ඒක උපමාවෙන් ගන්න තියෙන්නේ. සමහර අය ඉන්නවා කියනවා පංචෝරම්භාගීය සංයෝජන පහ ෂේ වෙලා කය අතාරිද්දිම නිකලස් වෙනවා කියනවා. ඒ මොහොතෙන් පිරුණම් පානවා කියනවා. එහෙමයි. කය අතාරිද්දිම නිකලස් වීමත් සිද්ධ වෙනවා. ඊතුරු මානානුසය, අවිද්‍යානුසය ෂේ වෙලා යනවා. නිවන පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් වෙනවා. හැබැයි කය අතාරිද්දිම තමයි සිද්ධ වෙන්නේ. තලද්දිම පුපුර පිට වෙනවා. ඒ උම්මම නිවිල යනවා. එහෙමයි. දැකලා තියෙද ගහද්දිම පුපුර ඇති වෙනවා. එතනම නිවිල යනවා. සමහර පුපුර වල ස්වභාවය ඒක. එහෙමයි. ඒ වගේ තමයි කය අතාරිද්දිම නිවිල යනවා. එහෙම පිරුණම් පානවා. මේ උපමාවෙන් ගන්න තියෙන අදහස ඒක තමයි. එහෙයි ස්වාමීනි. කය අතාරිනවා. කය අතහැරීමයි කෙලස් ටික නිරුද්ධ වීම එක සැරේ සිද්ධ වෙයි. ඒ මොහොතේම පිරිනිවනලත් යනවා. එහෙමයි. ඒකට මහ වෙලා යන්නේ නැහැ. තේරුණා නේද? හරි විශ්මිතයි. එහෙයි. බුදුරජාණන් වහන්සේ එහෙම පුරුෂයෙක් දකින්න. මේ බුද්ධ ශාසනය. එහෙයි. එසේම වහන්නේ භික්ෂුව මෙසේ මේ විදියට කොහොමද වාසය කරේ? දැන් මට අතීත කර්මයක් නොතිබුණේ නම් මගේ වර්තමානයේ උපතක් නැත්තේ. අනාගතයේ පිණිස කර්මයක් නොතිබෙන්නේ නම් මට අනාගත උපතක් නොතිබෙන්නේ. යමක් ඇද්ද යමක් ඉපදුනේද එය අත්හරින්නෙමි කියලා ඔහු මොකද වෙන්නේ? කර්මය තමයි අත්හරින්නේ. එහෙමයි ස්වාමීනි. ඒක නෑ මොකද වෙන්නේ එතකොට? උපේක්ෂාවේ හිත පිහිටුවමින් යද්දී භවයේ ඇලෙන්නෙත් නෑ කියනවා, උපතේ ඇලෙන්නෙත් නෑ කියනවා.
හැබැයි ඔහුගේ අවිද්‍යානුසය මානානුසය තියෙනවා. නිවන පිළිබඳ අවබෝධෙත් තියෙනවා. හැබැයි පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා නැහැ. හැබැයි ඒ ඩිංගත් ෂේ වෙලා යන කුමක් කරාදද? මිහි මරණාසන්න මොහොතේදී කය අතහරිද්දී. කය අතහරිනවනේ මැරෙද්දී. එහෙමයි සාමි. කය අතහරිනකොට මොකද වෙන්නේ? අර කෙලිස් මාත්‍රෙත් ගැලවිලා යනවා. එහේ. හැබැයි ඒකම පිරුණම් පාන. ආන්නේ උත්තරය තමයි අන්තරා පරිනිබ්බාන. එක පුද්ගලයෙක්. එහිම පුද්ගලයෙක් ශාස්ත්‍රුන් වහන්සේට සම්බුදු ඇසට පෙන්ලා තියෙනවා. ස්වාමීනි විමුක්තිය සාක්ෂාත් කරන අවස්ථාවේ මෙතරම් සංකීර්ණ අවස්ථා තිබෙන බව බම්මෝ බුදුරජාණන් දකිනවා. එහෙමයි ස්වාමීනි. කල්පනා කරලා බලන්නකෝ ඒ සර්වඥතා ඥානෙ. එහේ ස්වාමීනි. ඊ අරහත් ඒ සම්මා සම්බුද්ධත් ඒ විද්‍යාචරණ සම්පන්න බව. එහෙමයි ස්වාමීනි. පුදුම විශ්මිතයි. ඔබ දෙවෙනි උත්තමයේ හරි විශ්මිතයි. මේ භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වේ. ඒත් එයා ඒ විදිහටම තමයි කල්පනා කරන්නේ. මොකද්ද? මට අතීත කර්මයක් නොතිබෙන්නේ නම් මගේ වර්තමාන උපතක් නැහැ. අනාගතයේ පිණිස කර්මයක් නොතිබෙන්නේ නම් මට අනාගත උපතක් නැහැ. යමක් ඇද්ද? යමක් ඉපදුනේද? මම මේ අත්හරිනවා කියලා උපේක්ෂාවට හිත ගන්න මහන්සි ගන්නවා කියනවා. එහෙමයි. භවයේ ඇලෙන්නෙත් නැහැ කියන උපතේ ඇලෙන්නෙත් නැහැ කියනවා. මේ ක්‍රමයට හිත පුරුදු කරගෙන යද්දී ශාන්තෝ නිවනටපත් වෙනවා කියන අවබෝධෙත් නුවණින් තේරුම් අරගන්නවා කියනවා. ඒ වුණාට නිවන හැම අයුරින්ම සාක්ෂාත් වෙලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? තාම කෙලස් තියෙනවා. මොනවද තියෙන්නේ? මානානුසයත් අවිද්‍යානුසයත් හිතේ තාම පවතිනවා. හැබැයි හරි පුදුමයි. ඔහු කාමරාග මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික හිතේ දුර වෙලා තියෙනවා. ඔහුත් අන්තරා පරිනිබ්බාය වෙනවා. හැබැයි අයිට වඩා පොඩ්ඩක් වෙනස්. මොකද්ද? මහන්නේක මේ වගේ දෙයක් කියනවා. දවස මුළුල්ලේ රත්තු යකඩ පතුර තලන කල්හි ගිනි පුපුර උපදිනවා කියනවා. එහෙමයි. කියන කය ආතාරයේදී නිකලස් වෙනවා. උඩට නැගිලා නිවිල යනවා කියනවා. දැක නේද? එහෙමයි. කය ආතාරයේදී නිකලස් වෙනවා. අර වෙලාවේ මොකද්ද? නිස්සල පුද්ගලයාගේ. ඒ වෙලාවෙම පිරුණම් පානවා. මේ කියන උත්තරය මොකද වෙන්නේ? ඒ වෙලාවෙම පිරුණම් පාන්නේ නැහැ. කය නික්මෙනවා. දැන් නිකලස් උත්තරමේක විදියට ඉන්නේ. ඊට පස්සේ පිරුණම් පානවා. හැබැයි මේ සුද්ධාවාසයට යන්නෙත් නැහැ. එහෙමයි. සුද්ධාවාසයට යන්නේ. කය අතහැරලා ඉන්නේ. නිකලස් පිරුණම් පානවා. එහිම උත්තරමේ බුදු නැතින් දකින්න. එහෙමයි ස්වාමී. වෙන්නේ කොහොමද තර්ක කළ වැඩක් නැහැ. එහෙමයි. එහිම උත්තරමේ බුදුන එහිම උත්තරමේ බුදු නැතින් දකින්න. එහේ ස්වාමීනි. තේරුණා නේද? හරි පුදුමයි. නිකලස් කය අතහැරිද නිකලස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වෙලාවෙම පිරුණම් පාන්නෙත් නැහැ. උඩට එසේ වෙනවා. ඊට පස්සේ පිරුණම් පානවා. ඒක නිකන් උපමා කරනවා. මොකද්ද? ගිනි පුපුර උපදිනවා කියන උපදිනු සැනින් මේ නිවෙන්නේ නැහැ කියන. උඩට නැගී නිවි යනවා කියන. එහෙමයි ස්වාමීනි. උඩට නැගී නිවි යනවා කියන. ඊටර ඒ කෙනාගේ තියෙන ඒක එක්කෙනාගේ මානසික ස්වභාවය තියෙන. සේම මහණෙනි තව උත්තමයෙක් ගැන කියනවා. ඒත් දැන් අන්තරා පරිනිබ්බාය. අන්තරා පරිනිබ්බායකින් අදහස් වෙන්නේ එතකොට මොකද වෙන්නේ? දැන් මේ ජීවිතෙත් නෙමෙයි පිරුණම් පාන්නේ. එහෙමයි ස්වාමීනි. සුද්ධාවාසයට ගිහිල්ලත් නෙමෙයි පිරුණම් පාන්නේ. ඒ අතරම පිරිනම් පාන. එක්කෙනෙක් කය අතහැරිද්දිම පිරුණම් පානවා. ඊළඟ කෙනා කය අතහැරලා ඉවර වෙලා උඩට යන ගමන් යම් ප්‍රමාණයකට පිරුණම් පානවා. ඊළඟ උත්තරම ගැන කියද්ද කියන්නේ කොහොමද? ඒ උත්තරම ගැන කියද්ද කියනවා ඒත් අර විදියමයි වාසය කරන්නේ කොහොමද? මේ අතීත කර්මය ගැන සිහි කරලා හිතනවා කියන මේ අතීත කර්මයක් තිබුණ නැත්නම් වර්තමානයේ මට උපතක් නැහැ. එහෙමයි. වර්තමානයේ හින කර්මයක් නැතුනොත් අනාගතයේ උපතක් නැහැ. එන යමක් තිබුණද යමක් ඉපදුනේද මං එහෙනම් ඒ ඔක්කොම අත්හරිනවා. අත්හරිමින් උපේක්ෂාවට හිත ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. අත්හරිමින් උපේක්ෂාවට ගන්නවා. උපේක්ෂාවට අරගෙන මොකද වෙන්නේ? ආන්නේ වාසය කරනකොට ඒ කෙනාගේ දැන් තියෙන්නේ කොහමද? අවිද්‍යානුසයයි මානානුසයයි විසයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙලා කාමරාග පටික දුරු වෙලා හරි පුදුම කය අතහරිනකොටම නිකලෙස් වෙනවා. හැබැයි ඒ වෙලාවේ පිරුණම් පාන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සුළු දුරක් උඩට ගිහිල්ලා පිරුණම් පාන්නෙත් නැහැ. යම් ප්‍රමාණයක් උඩට ගිහිල්ලා පිරිනිවි යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක නිය උපමා කරන මේ වගේ කොහොමද මහන්නේ මෙමුල් දෙයක් කියනවා. දවස මුළුල්ලේ රත්තු යකඩ පතුරක් තලන කල්හි ඒ ගිනි පුපුරු ඉපදී
උඩට නැගී හැබැයි පොළොවට වැටෙන්න දෙන්නේ නැහැ කියනවා. ඒ ඩිසල් නිවිල යනවා. දැන් කියන්නේ අර උඩට ගිහිල්ලා සමහර ඒවා පහළට ඇවිල්ලා එහෙමයි ස්වාමීනි. හැබැයි බිමට වැටෙන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? නිවිල යනවා. ආන් ඒ වගේ තමයි කියනවා. උඩට මතුවෙච්ච ගිය පමණින්ම පිරුණම් පාන්නේ යම් ප්‍රමාණයක් උඩට ගිහිල්ලා හැබැයි සුද්ධාවාසයට උපදින්න පෙර පිරුණම් පාන. එහෙමයි ස්වාමීනි. පොතක් කරා යන්නේ. එහෙමයි. නිවිල යනවා. ඒක බුදුම දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. මේක අපිට හිතා ගන්න මේ කතා කළා මේවා වාද පවත්තලා මේවට තේරුම් ගන්න බෑ ඉතින්. එහෙමයි මේ ස්වාමීනි. උපමාව සිහි කළා තමයි තේරුම් ගන්න තියෙන්නේ. මේ මෙහිම ස්වභාවයක් වෙන්නේ ඇති එහෙමයි. කියන අදහස ගන්න. එහෙමයි ස්වාමීනි. ඔන්න මේ දැන් අන්තරා පරිනිබ්බාය කියලා කියන්නේ ඔය උත්තමයන් වහන්සේලා තුන් දෙනාට. හැබැයි ඔක්කොම අනාගාමී කට්ටිය මේ. එහෙමයි ස්වාමීනි. මේ අනාගාමී අයගේ ඉරණම තමයි මේ විස්තර කරන්නේ මේ. අනාගාමී වෙච්ච අයගේ ඉරණම. කය අතහරිද්දිම පිරිනිවිල යන්නත් පුළුවන්, කය අතහැරලා පිරිනිවිල යන්නත් පුළුවන්. යම් ප්‍රමාණයක් උඩට ගිහිල්ලා හැබැයි බ්‍රහ්ම ලෝකෙ උපදින්න නැතුව පිරිනවම් පාන්නත් පුළුවන්. එහෙමයි. ඒක පුදුම ස්වභාවයන් දෙකක්. සංයෝජන පුද්ගල කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ හරි පුදුමයි තියෙනවා මේ අන්තරා පරිනිබ්බාය උත්තමය ගැන හරි ලස්සන විස්තරයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ උත්තමය ගැන විස්තර කරන මෙන්න මේ විදිහට. ඉද බික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස එක පුද්ගලයෙක් ඉන්නවා කියනවා ඕරම්භාගයානි සංයෝජනානි පහිනා හොන්ති. ඕරම්භාගී සංයෝජන පහශය වෙලා. මේ උප්පත්ති පටිලාභයානි සංයෝජනානි පහිනානි. උපතක් කරා යන සංයෝජන ප්‍රහාණය වෙලා. භව පටිලාභයානි සංයෝජනානි අපහිනානි. භවයේ මේ සැරිසරණේ සංයෝජන තියෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. මොකද්ද කියන්නේ? උපතක් කරා යන සංයෝජන ඡය වෙලා. භවයක් ලබන සංයෝජනේ පවතිනවා. දෙකක් එතකොට. එහෙමයි ස්වාමීනි. ඒක දෙකක් එතකොට. මම හිතන්නේ මේවා තමයි අද ඔක්කොම වර්තමානයේ මේ මොකද්ද අන්තරා භවයේ කියලා කතා කරන වචන තියෙනවා. එහෙයි ස්වාමීනි. මෙන්න මේවට තමයි මේ බුද්ධ දේශනාවේ හරියට ඉතින් හදාරලා නැතුව උඩින් පල්ලෙන් හදාරලා මේ කතා කරන වචනේ. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. අන්තරා භවය කියන්නේ ඇත්තටම මේක තමයි මේ කතා කරන්නේ ඔය. කියන්නේ උප්පත්ති පටිලාභේ සංයෝජන ෂය වෙලා. නමුත් අද ඕක වර්ධවත් අරගෙන තියෙන සමහර කට්ටිය මැරුණට පස්සේ මාර්ගඵලලාභී කියන්නේ මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර කට්ටිය මැරුණට පස්සේ ආයෙ උපතක් කරා යන්න තු සැරිසරමින් ඉන්නවා. ඒක තමයි අන්තරා භවයේ. එහෙයි ස්වාමීනි. එතකොට මේ නමුත් මේ මෙතනදී මේ විස්තර කරන්නේ ඒ නිසා භාගතුන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි ඔක හරියට මේ ගන්න පුළුවන්. ඕවා ඉතින් ගෙස් කළා කියන ඒවා නේද? එහෙමයි ස්වාමීනි. ලෝකයා. ඒතර භාගතුන් වහන්සේගේ අවබෝධයෙන් තමයි මේක හරියට අර්ථකථනය ගන්න පුළුවන්. මොකද්ද? උප්පත්ති පටලියාභයානි සංයෝජනානි පහිනානි. උපතක් කරා යන සංයෝජන ෂය වෙලා ඉවරයි. ෂය වෙලා ඉවරයි. භව පටිලාභියානි සංයෝජනානි අපහිනානි. අද භවයේ රැඳෙන යම් සංයෝජනයක් ඇද්ද ඒක සුළු මොහොතක් පවතිනවා. එහෙමයි ස්වාමීනි. ඒකත් මොකද වෙන්නේ? හැබැයි උපත කරා යන සුද්ධාවාසයට යන්නේ. ඒ අන්තරා පරිනිබ්බාය කියන. ඒ අන්තරා පරිනිබ්බාය කෙනාගේ ස්වභාවික තමයි. අර කලින් අවස්ථාවේ විස්තර කය අතහරිද්දිම දැන් කලින් අවස්ථාවේ අපි විස්තර කළ තුන් දෙනෙක් ගැන. එහෙමයි ස්වාමීනි. මේ උත්තරමය ගැන තමයි මේ කියන්නේ එතකොට. එහෙමයි. ඒ කියන්නේ උපතක් කරා යන සංයෝජනේ ෂය වෙලා ඉවරයි. හැබැයි භවයේ රැඳෙන සංයෝජනේ පොඩ්ඩක් තියෙනවා. ඒකත් මොකද වෙන්නේ එතකොට? ඒකත් ෂය කළා දාලා පිරිනිවනට යනවා. භවයේ රැඳෙන සංයෝජනයක් තියෙනවා. කය අතහරිද්දි. කය අතහරිද්දිම එතකොට උපතක් කරා යන සංයෝජනේ ෂය වෙනවා. භවයේ රැඳෙන සංයෝජනයක් ඇද්ද සමහර එක උත්මයක ඉන්න ඒ වෙලාවෙම ෂය කරගෙන පිරිනිවනට. පිරිනිවෙනවා. තව කෙනෙක් යනවා පොඩ්ඩක් උඩට ගිහිල්ලා ෂය කරගෙන පිරිනිවනට යනවා. තව කෙනෙක් ඊටත් ටිකක් උඩට ගිහිල්ලා මේ ෂය කරගෙන පිරිනිවලා යනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. නැති කරලා දාලා පිරිනිවනට යනවා ඒක. පුදුම විස්මිතයි හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. අපිට කෙසේනම් මේවා වචන වලින් කතා කරලා මේ තීරුම් කරවන්න. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක්ම විනා ඒවා වචනේ පරිසමාප්ත අර්ථයෙන් පැහැදිලිවම විග්‍රහ කරන වෙරින් අපි ඉතින් මේ උපමා හිතලා කල්පනා කරලා තව දේශනා සම්බන්ධ කරගෙන එහෙමයි.
අපි මේ කතා කිරීමක් නේ කරන්නේ. ස්වාමීනි මේ වූ විස්මිත අර්ථයන් භාග්‍යවතුන් වහන්සේ භාෂිතයන් බවට පත් කළා නේද කියලා අපිට. ඒකනේ බම්මෝ හිතා ගන්න බැහැ. එහෙමයි දැන් බලන්නකොනේ. දැන් මේ අන්තරා පරිනිබ්බායි තුන්දෙනාගේ මේ ඉරණම බුදුරජාණන් වහන්සේ දැකලා ලස්සන වචනකින් දේශනා කරන්නේ. පින්වත් මහණනි මේකට හේතුව කොහොමද? උපතක් කරා යන සංයෝජන සේ වෙලා තිබුණේ. නමුත් භවයේ ලබන සංයෝජන ෂය වෙලා තිබුණේ නැහැ. එහෙමයි. ඒකත් අන්තිමට ෂය කරගෙන පිරුණම් පෑවා. ඒක ෂය කරගෙන පිරුණම් පෑවා. එහෙමයි. හරි පුදුමයි. අන්න ඒ ඇයිට තමයි අන්තරා පරිනිබ්බායිස කියලා කියන්නේ. ඒතර ඒක වාද කළ වැඩක් නෑ ඒක. අපි දරා ගන්න. දරා ගන්නයි තියෙන්නේ. එහෙමයි. මොකද ඒක සත්‍යයක්. එහෙයි. ඒක සත්‍යයක්. එහෙයි. ඒකයි භාගතුන් වහන්සේ මෙතන ගිනි පුපුරේ උපමාව ගන්නෙත් ඒ නිසා තමයි. එතකොට මේ බලන්න තවත් විශ්මිත ආශ්චර්ය ගතියක් දකින්න. මොකද්ද? ඒත් අර විදියටම කෙනෙක් ඉන්නවා කියනවා කුමද්දී කල්පනා කර කර ඉන්න මට අතීත කර්මයක් නොතිබුණා නම් මට වර්තමාන උපතක් නැහැ. අනාගතයේ පිණිස කර්මයක් නොතිබුණේ නම් මට අනාගත උපතක් නැහැ. එහෙනම් යමක් ඇද්ද? යමක් උපදිනේද? ඒක මං අත්හරින්නේ මේ කියලා උපේක්ෂාවට හිත පුරුදු කර කර භවෙත් ඇලින්නේ නැහැ කියන උපතිත් නොඇලී ඉන්න මහන්සි ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ශාන්ත නිවන තියෙනවා කියලා තේරුම් අර ගන්නවා කියනවා. හැබැයි නිවන පරිපූර්ණ වශයෙන් දැන් ස්පර්ශ වෙලා නැහැ. එහෙමයි. කුමක් නිසාද? සක්කාය දිට්ඨි ඕරම්භාගී සංයෝජන පහ විතරයි ෂය වෙලා තියෙන්නේ. අවිද්‍යානුසය මානානුසය තාම තියෙනවා. මේ පුද්ගලයා ගැන කියද්දි කියනවා එයා හරි පුදුමයි. එයා පංචෝරම්භාගී සංයෝජන ගෙවා දැමීමේ උපහච්ච පරිනිබ්බායි වේ. උපහච්ච කියලා කියන්නේ බලන්න උපමාවෙන් ගන්නකො මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. දවස මුළුල්ලේ රත් වූ යකඩ පතුරක් තලන කල්හි එහි ගිනි පුපුරු උඩට ඉපදී නැගී පොළවට වැටී නිවි යන්නේ. ඒතකොට ඒ ගිනි පුපුර නිවිලා ගියේ කොහොමද? පොළොවට වැටුණාට පස්සේ නිවිලා යන්නේ. එහෙමයි ස්වාමීනි. පොළොවට වැටුණාට පස්සේ ඒ ගින්න පත්තු වෙලා තියෙන්න ඕන හේතු සාධක ටික පොළොවට වැටුණාට පස්සේ නැති වෙලා යනවා. තේරුණා නේද? එහෙමයි. දැන් අත මුලින් කිව්වේ කොහොමද? මුලින්ම උනේ කොහොමද? හේතු සාධක නැති කරගෙන එහෙම නිවිලා යනවා තුන් දෙනා. මෙතන මොකද වෙන්නේ? පොළොවට වැටුණාට පස්සේ ඒ ගිනි පුපුර පත්තු වෙලා තියෙන ඕන හේතු සාධක අවසන් වෙනවා නිවිලා යනවා. උපහච්ච පරිනිබ්බායි කියලා කියන්නේ ඒ වගේ. කොහොමද? සුද්ධාවාසී උපදිනවා. එහෙමයි ස්වාමීනි. උපදිනවා. ඒ ඉපදුණු සැනින් මොකද වෙන්නේ? අර සංයෝජනේ ෂය වෙලා යනවා. කොහොමද උපතක් කරා යන සංයෝජනේ ෂය වෙලා යනවා. භවයේ ලැබෙන සංයෝජනේ ෂය වෙලා යනවා. නිවිලා යනවා. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. පුදුම විස්මිතයි ඒක. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ පින්වත් මහණි තවත් පුද්ගලයෙක් ඉන්නවා කියන තවත් ගතියක් තියෙනවා කියන කුමක්ද හරි පුදුමයි. ඒත් ඒ විදිහටමයි යා පංචෝරම්භාගී සංයෝජන පමණයි ෂය වෙලා තියෙන්නේ. එතකොට එයා ඔන්න කය අතහරිනවා. කය අතහැරියාට එයාගේ මේ උපතක් කරා සංයෝජනේ තියෙනවා. උපතක් කරා යන සංයෝජනේ තියෙන එහෙමයි. ඒ නිසා දැන් උපහච්ච පරිනිබ්බායි කිනාගෙත් උපතක් කරා යන සංයෝජනේ තියෙනවා. එහෙමයි. ඒ නිසා තමයි සුද්ධාවාසී උපදින්නේ කියලා. හැබැයි එතනදී මොකද වෙන්නේ? එතනදී මේ සියල්ල අතහැරලා දාලා පිරිනිවී යනවා. පිරිනිවී යනවා. එහෙමයි. ඊළඟ කෙනාට මොකද වෙන්නේ? ඊළඟ කෙනා හරි පුදුමයි. දැන් සුද්ධාවාසී උපදිනවා. හැබැයි විතර කියනවා අසංකාර පරිනිබ්බායි වේ. ඒක ලස්සනට තේරුම් ගන්න පුළුවන් නේද? අවසරයි ස්වාමී. මහන්නේ ඒක මෙම දෙයක් කියන දවස මුළුල්ලේ රත් වූ යකඩ පතුරක් තලන කල්හි ගිනි පුපුරු ඉපදී උඩට නැගී ස්වල්ප වූ තනරොඩු වේවා ලී දඬු වේවා ඒ මතට වැටෙනවා කියලා. ඉස්සෙල්ලක වැටෙන කොහොමද? පොළොවට වැටුණා පවතින හේතුවක් නැති වුණා නිවිලා ගියා. එහෙමයි. දැන් මොකද වැටෙන්නේ? දැන් තනරොඩු පොඩ් ස්වල්ප වූ තනරොඩු ටිකට වැටෙන්නේ. එහෙමයි. ස්වල්ප වූ තනකොට් මේ රොඩු වලට වැටුනොත් එහෙම මොකද වෙන්නේ? ස්වල්ප වූ තනරොඩු ලී ටික ගිනි ගන්නවා. පොඩි ගින්නක් උපදිනවා.
ගිනි උපදවයි දුමත් උපදවයි ගින්නත් උපදවා දුමත් උපදවා ස්වල්පයනේ තිබ්බේ. එහෙමයි. ස්වල්පයයි තිබ්බේ. ඒ ස්වල්ප තනරුඩු වේවා ලී දඬු වේවා දෙවි අවසන් වී ගින්නට උදව් වෙන කිසිවක් නැතිවීමෙන් නිවී යන්නේ. දැක්කනේ ඒ ගින්න නිවිල යන්නේ. එහෙමයි ස්වාමීනි. අසංකාරේ පරිනිබ්බාය කියලා කියන්නේ ඒ ස්වභාවය. අපි මීට ඉස්සෙල්ලා දේශනාවක් කතා කළා. ඒ අසංකාර සසංකාර කියන දෙක හොඳට තේරුම් ගන්න පුළුවන්කම තිබ්බා. ඒකෙන් හොඳට පැහැදිලි ලොකු උත්සාහයක් නැහැ එතකොට. ලොකු උත්සාහයක් නැහැ. සිහියෙන් වාසය කරනවා. සිහියෙන් වාසය කරද්දී නිවිල යනවා. එහෙමයි ස්වාමීනි. අර උපතක් කරා ගෙනියන සංයෝජනයක් හිත ඇතුළට රැඳිලා තිබ්බා නම් භවයක රැඳෙන සංයෝජනයක තිබ්බා නම් සිහියෙන් සුළු කලක් ඉන්නකොට ඒක මේ ලොකු උත්සාහයක දෙන්න ඕනේ නැහැ. සිහියෙන් වාසය කරද්දී ඒ සංයෝජන ටික ෂේ වෙලා යනවා. සුද්ධාවාසය තුලද සුද්ධාවාස තුලම. ඒතර ස්වාමීනි කයත් ඒ වෙලාවේ අතහැරිය යනවද සුද්ධාවාසය? ඔව් ඉතින් දැන් මේ ඒ ලෝකෙ පුදුනාද ලැබෙන කයක් ඇද්ද? එහෙමයි ස්වාමීනි. ඒ සියල්ල අතහැරලා නිවිල යනවා. එහෙමයි. දැන් මෙතන අපි මුලින් කතා කළේ ගුරුසු කය අතහැරෙන එකනේ. එහෙයි ස්වාමීනි. ගුරුසු කය අතහැරීමත් එක්කම තමයි නිර්කේලස් වෙන්නේ. ඒකම පිරුණම් පාණික කතා කළේ. එහෙයි. මෙතනදී කතා කරන්නේ මොකද? ගුරුසු කය අතහරිනකොට උපතක් කරා යන සංයෝජන තිබිලා තියෙනවා. එතකොට එයා ගිහිලා සුද්ධාවාසී උපදිනවා. සුද්ධාවාසී ඉපදිලා සිහි කල්පනාවෙන් වාසය කරන ලොකු උත්සාහයක දෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි සසංකාර පරිනිබ්බාය කියන ස්වභාවය මීට ඉස්සෙල්ලා දේශනාවක අපි කතා කළා. ඒ දේශනාවේ තිබුණ හොඳට පැහැදිලි අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය කියන එක හොඳට පැහැදිලි මේ සසංකාර පරිනිබ්බාය කියන එක ඊට විස්තර කළා මේ අසුභ සංඥා මරණ සංඥා මේ සබ්බ ලෝකේ අනබිරත් සංඥා කියන මේ සංඥා පහ වඩා ඉඳලා තමයි නිකලස් වෙන්නේ. ඒක ලොකු උත්සාහයක යෙදෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. අසංකාර පරිනිබ්බාය කියන විස්තර කරලා තිබුණේ ධානයක් උපදවාගෙන ඉඳලා තියෙනවා. ධානය තුල උපදවාගෙන ඉඳලා ඒතර ඒ බලන සුව පහසුවෙන්ම ඊතුරු කෙලෙස් පොඩ්ඩක් අතහැරලා පිරිනිවනට යනවා. එහෙමයි ස්වාමීනි. ලොකු උත්සාහයක් නැහැ. ඒ නිසා වෙන්නේ සමහරවිට පරිවර්තන වලදී නෝ මේ උත්සාහ රහිතව පිරිනොම් පානවා කියලා වචනේ. ලොකු උත්සාහයක නිරත වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ බලවත් විදියට ඉතින් මේ සමාධි බල, සිහිය, ප්‍රඥාව උපදවාගත්තු කට්ටියට ඉන්ද්‍රිය ධර්ම බලවත් අයට. එහෙමයි. ඉන්ද්‍රිය ධර්ම බලවත් නැත්නම් උත්සාහය ටිකක් ගන්න වෙනවා වැඩිපුර. තේරෙනවද? දැන් මෙතන කියන්නේ ඒකයි සල්ප වූ තනරොඩු වලට වැටෙන්නේ. සල්පයයි එතකොට තියෙන්නේ. සල්පෙ දෙවෙන්නේ එච්චර වෙලා යන්නේ නැහැ නේද එතකොට? එහෙමයි. මෙතන මොකද වෙන්නේ? ඒ මත වැල්ල ගිනි උපද්දලා දුම් උපද්දලා නිවිලා යනවා. ඉතින් අවිහෙ ලෝකෙට ගියා නම් අවිහෙ ලෝකෙ පොඩි කාලයක් ඉන්නවා එතකොට. ඒ දක්වා විතරයි කෙලෙස් මාත්‍රයක් තියෙන සමහර විට. එහෙමයි ස්වාමීනි. ඊළඟ කෙනා ගැන කියද්දි කියන්නේ සසංකාර පරිනිබ්බාය. ඒ තර විදියටම තමයි සසංකාර පරිනිබ්බාය වේ කියන. මොබන සසංකාර පරිනිබ්බාය කියන ස්වභාවය විස්තර කරන විදිහ උපමාව බලන්න. මහන්නේක මේ වගේ දෙයක්. දවස මුළුල්ලේ රත්තු යකඩ පතුරක් තලන කල්හි එහි ගිනි පුපුරු ඉපදී උඩට නැගී මහත් වූ තනරොඩු වේවා ලී දඬු වේවා. ඉස්සෙල්ලා කිව්වද? ස්වල්ප වූ තනරොඩු වේවා ලී දඬු වේවා. එහෙමයි. මෙතන කියන්නේ මොකද්ද? මහත් වූ තනරොඩු වේවා ලී දඬු වේවා මතට වැටේ. ඒතර මහත් දෙයක් දවන්න නම් මොකද වෙන්නේ? ලොකු ආයාසයක් තියෙන්න ඕනේ. එතකොට කාලයක් ගත වෙනවා. එහෙමයි. පොඩ්ඩක් දවන්න නම් සුළු කාලයක් ගත වෙන්නේ. අන්න අසංකාර පරිනිබ්බාය ස්වභාවය විස්තර කරන්නේ මොකද්ද? සුළු කලකින් නිවිලා යන. සසංකාර පරිනිබ්බායක ස්වභාවය මොකද්ද? ගොඩක් ලී දඬු ගොඩක් තියෙනවා. තනකොළ ගොඩක් තියෙනවා. එහෙමයි. කල් වේලා ගත වෙනවා එතකොට. තේරෙනවනේ කල් වේලා ගත වෙනවා. එහෙමයි ස්වාමීනි. මොකද ඒකට හේතු කල් වේලා ගත වෙන්නේ ඇයි? ඉන්ද්‍රිය ධර්ම ප්‍රබල බව මදි. ඒක සිද්ධ වෙන්නේ ඒකත් එක්ක. මේ හැම සිටුේෂන් එකේ වෙනසකටම හේතු වෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස. එහෙමයි ස්වාමීනි. බලන්න මේ හැම එකටම ශාස්ත්‍රඥයන් නම් දෙන හැටි අන්තර පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, දැන් මේ සසංකාර පරිනිබ්බායි. එසේ මහන්නේ මේ වගේ කෙනෙකුත් ඉන්නවා කියන උපතකුත් තියෙනවා කියනවා. ඊළඟ කෙනා ගැන කියද්දිමද උද්දන්සෝත අකනිට්ඨගාමි. ඒ කියන්නේ කොහොමද? ඒකෙදි විස්තර කරනවා ඒක නා ඔයත් ඔය විදියට මොකද වෙන්නේ කල්පනා කර කර ඉන්නවා කියනවා. ඒත් අවිද්‍යානුසය තියෙනවා කියනවා.
ඕරම්භාගීය සංයෝජන පහ උට තියෙනවා කියනවා. උද්දන්සෝ තකනිට්ඨගාමි. කොහොමද ඒකේ උපමාව? එහෙමයි ස්වාමීනි. බලන්න උද්දන්ස මහන්නේක මේ වගේ දෙයක් දවස මුළුල්ලේ රත්තු යකඩ පතුරක් තලන කල්හි ඒ ගිනි පුපුර ඉපදී උඩට නැගී මහත් වූ තනරොඩු වලට වැටෙනවා කියනවා. දී දඬු වලට වැටෙනවා කියනවා. ඒවත් දවනවා කියනවා. ගිනිත් දාලා දුමත් දාලා අර ඔක්කොමත් දවලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර ලී දඬුත් දැවිලා තනරොඩුත් දැවිලා අවසන් වෙලා යනවා කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා. වනයටත් දවන යනවා කියන ගින්දර. එහෙමයි ස්වාමීනි. ඒ වනේ මේ වනේට මේ වනේන් අර වනේට ඒව තව දවදවා ගිහිල්ලා අන්තිමට යම් කිසි ගල් තලාවක් හරි හේතු නැහැ නේද එතකොට? එහෙමයි. තන පිටින්නක් හරි හේතු ඉවරයි නේද එතකොට? අර ඔක්කොම දවාගෙන ගිහිල්ලා තමයි එතකොට ඉතුරු වෙන්නේ. එහෙමයි. අන උද්දන්සෝට අකනිට්ඨගාමී කියන ස්වභාවය පුද්ගල ස්වභාවය ආමී වගේ. මොකද වෙන්නේ? අවිහ අතප්ප සුදස්සි අකනිට්ඨ දක්වාම යනවා යා. එහෙමයි. පහටම යනවා. එහෙමයි. පහටම ගියාට පස්සේ තමයි එයා පිරිනොම් පාන්නේ. දැකනේ. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව තමයි යාගේ උපතක් කරා යන සංයෝජනෙත් පවතිනවා. භවය ලබන සංයෝජනෙත් පවතිනවා. එයා ඒ කෙනාගේ ස්වභාවය මොකද්ද? ඒ කෙනාගේ ලෝක පහේටම ගිහිල්ලා පහේදී තමයි පිරිනොම් පාල යන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ බුදු ගැසනම් විශ්මිතයි. මේව කවුරු වෙන දකින්නද? එහෙයි ස්වාමීනි. පුදුමයි. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි ඔය තමයි පුරුෂ ගති 7 මහණනි අනුපාදා පරිනිබ්බාණය යන කුමක්ද? මහණනි භික්ෂුවක් ඒත් අර විදියටම කල්පනා කර කර ඉන්නවා කියන මට අතීත කර්මයක් නොතිබුණේ නම් මට වර්තමාන උපතක් නැහැ. අනාගතයේ පිරිසෙන කර්මයක් නැත්තම් අනාගතයේ උපතක් නැහැ මට. එන යමක් ඇද්ද යමක් උපදිනේද ඒ සියල්ල එහෙනම් මං අතහැර ඉන්නවා. මං උපේක්ෂාවට හිත ගන්නවා කියලා. එයා උපේක්ෂාවට හිත ගනිමින් වාසය කරනවා. එහෙමයි. වාසය කරද්දි මොකද වෙන්නේ? හරි පුදුමයි. උපතක් කරා යන සංයෝජනස්සය වෙලා ඕරම්භාගී සංයෝජනස්සය වෙලා උපතක් කරා යන සංයෝජනස්සය වෙලා භවයේ ලබන සංයෝජනස්සය වෙලා මොකද වෙන්නේ? ආශ්‍රව ශේවීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය විශිෂ්ට ඥානෙ සාක්ෂාත් කරගෙන මේ ජීවිතේ ඉන්නවා කියන්නේ. ඒ කෙනාට කවුද කියන්නේ? අනුපාදා පරිනිබ්බාන. උපාදාන නැතිවීමෙන් නිවිල ගියපු කෙනා. එහෙමයි ස්වාමීනි. සියලු උපාදානයන්ගෙන් හිත නිදහස් වෙලා නිවිල ගිය මහෝත්තමයන්ට කියන අනුපාදා පරිනිබ්බාන. රහතන් වහන්සේ. රහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ රහතන් වහන්සේක තමයි කුමක්ද වෙන්නේ? ඕරම්භාගී සංයෝජනස්සේ වෙලා උපතක් කරාගෙන යන සංයෝජනස්සේ වෙලා භවයේ ලැබෙන සංයෝජන රැඳිර සංයෝජනස්සේ වෙලා මේ ජීවිතේ උපාදාන සියල්ල ඉතුරු නැතුව නිරුද්ධ කරගෙන නිවිලා සිහිල් වෙලා ඉන්න මහෝත්තමයා. එහෙමයි ස්වාමීනි. බලන්න බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය. එහෙමයි. මෙහිම විස්මිත පිරිසක් එතින් බුද්ධ ශාසනයක ඉන්නවා. එහෙමයි ස්වාමීනි. සම්බුදු නෙතින් ඇරෙන්න ඒවා විනිශ්චය කරන්න විග්‍රහ කරන්න වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. කය විතරනේ අපිට පේන වෙන මෙලෝ දෙයක් පේන්නේ නැහැ. එහෙමයි. අපි මැරෙනකොට පිරිනිවිල ගියාද කියන දන්නෙත් නැහැ. මැරෙද්දි පිරිනිවුණාද කියන දන්නෙත් නැහැ. උඩට ගිහිල්ලා පිරිනිවුණාද කියන අපි දන්නෙත් නැහැ. මේ සියල්ල දකින්නේ කවුද? මේ සිද්ධි විස්තර වෙලා තියෙන දේශනා ඉතින් හරියට හම් වෙනවා. දැන් ওই දාරුචීරිය. එහෙමයි ස්වාමීනි. මේ පිරිනුවම් පාපයට කවුරක්වත් දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ බණ අහපු හැටි පේනවා. හරකෙක් යන්න බව දකිනවා. මරුණ බව දකිනවා. එච්චරයි. පිරිනුවම් පාපව දන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ විතරයි. එහෙමයි ස්වාමීනි. අනික කවුරුත් දන්නේ නැහැ. එහෙයි. පුක්කුසාතියෙත් එහෙමයි. බණ අහපු බව දන්නවා. හැබැයි කොහෙට ගියාද කියන දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒත් සුද්ධවාසයට යනවනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ විදිහ හරි පුදුමයි විස්මිතයි. ඒ පුද්ගල ස්වභාවයන්ගේ සැබෑ ස්වභාවය භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මනා අයුරින්ම ඒ අයුරින්ම පිරිසිඳ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ඉතින් මේ උත්තම අවබෝධය ගැන අපේ හිතේ මොහොතක් හරි චිත්ත ප්‍රසාද මාත්‍රයක් ඉපදුනත් පින්වත්නි ගලන්නේ මහා පින. එහෙමයි ස්වාමීනි.
ඒ බුදුරජාණන් වහන්සේගේ මේ උත්තර දසබල ඥානය ගැනම අපි පැහැදී ඉන්නවා කියලා කියන්නේ. අපේ හිතේ තැම්පත් වෙන්නේ නිවනට ගෙනියන, අපිව නිවනට ගෙනියන, නිවනට කැඳගෙන යන්නේ ආන්ගේ උදාර ශ්‍රද්ධාව විසින් තමයි අපිව. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ශ්‍රද්ධා ලාභය කියන එකත් අපේ හිත ඇතුලේ ටික පෝෂණය වෙලා වැඩෙන්න ඕන. වැඩි ගිහිල්ලා යම් දවසක් එනවා. ඊට පස්සේ අපි නිවන් මගේ රඳවගෙන ඉන්නේ කවුරු විසින්ද? ශ්‍රද්ධාව විසින්. එහෙමයි. ඊතරම් ඉතින් අපි නිවන් මගේ රඳවන්න වෙන එකද අපි උත්සාහයෙන් නිවන් මගේ නැවත රැඳෙන්න වෙනවා. එහෙමයි ස්වාමීනි. උත්සාහයෙන් රැඳි ඉන්න කෙනාගේ, උත්සාහයෙන් ධර්ම ශ්‍රවණය කර ඉන්න කෙනාගේ කාලයක් යනකොට මොකද වෙන්නේ? ශ්‍රද්ධාව ගොඩ නැගෙනවා. ඊට පස්සේ යා නැවත නිවන් මගට තල්ලු කරන්නේ කවුරු විසින්ද? ශ්‍රද්ධාව විසින්. එහෙමයි ස්වාමීනි. කාලයක් තමයි යා මේ ශ්‍රද්ධාව හිත ඇතුලේ පෝෂණය කරගන්න විශාල මහන්සියක් දරන්න ඕන. ඊට පස්සේ ශ්‍රද්ධාව විසින් අපි ගෙනියුත්තන්ට ගෙනියනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ උදාර වාසනාව ලබන්නට මේ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හිතෙන අද දවසෙත් විස්මිත සාත්‍රු සම්පත්තියේ ආශ්චර්ය පිළිබඳව සිත පහදවන උදාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍ය අනුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්තරී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇලපත් වැව කලවැදි උල්පත කැබිති ගොල්ලාව යන ලිපිනේ පදිංචි පින්වත් එම් රාජකරුණා මහතා සහ එම බිරිඳ එම පවුලේ දූ දරුවන් සහෝදර සහෝදරියන් ඥාති හිතවතුන් එක රාශී වෙලා තමයි මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජා ඒ වගේම සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු සත්පුරුෂ දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සත්පුරුෂ සියලු දෙවියන් නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියන්ට ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය ධම්මක විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දාණය සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය දෙමව්පියන්ට සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින ඒ කැබිති කොල්ලෑව පදිංචි එම් රාජකරුණා මහත්මයා එම බිරිඳ පවුලේ දූ දරුවන් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා.
ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු ඇත්තන්ටත්, ඒ වගේම ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට, ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත ශ්‍රී සද්ධර්මය අද දවසෙත් අපට අනුකම්පා සිතින් පහදා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ අප හැම දිනම වෙනුවෙන් දරන්නට යෙදුනේ ප්‍රධාන වශයෙන් මිය පරලෝකීය දෙමාපියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම, ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීමේ අරමුණින් එලපත්වැව කලවැදි උල්පත කැබති ගොල්ලෑව යන ලිපිනේ පදිංචි පින්වත් එම් රාජකරුණා මහත්මයා සහ එම පින්වන්ත බිරිඳ, එම පවුලේ පින්වන්ත දූ දරුවන්, පින්වන්ත සහෝදර සහෝදරයන් සහ ඥාති හිතවතුන් වශයෙන් සදැහැති හැම දෙනා විසින්. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සදහම් සාකච්ඡාව සම්බුදු සිතක අසිරේ උතුම් සදහම් සාකච්ඡාව ඊළඟ අවස්ථාවෙත් ඔබට සමීප කරමින් මුණ ගැසීමයි අපේ අපේක්ෂාව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ධර්මයෙන් ජීවිත අර්ථවත් කරගන්න ජාතිය නිතැතින් සැදේවා කියන ප්‍රාර්ථනාවත් තබමින් අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.